අසරණ වී මව් කුසට පැමිණිදා උණුසුම මට දුන්නා අම්මේ ආදරයෙන් මා රැකගෙන උන්නේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ සිතින් කැළඹුණු ආලය මැද අකලට බිලිඳුන් කුසට හැවිත් මව්සෙනෙහස ඉල්ලා හඬනා විට ඒ බිලිඳුන් පුස තුලදිම නසනා පව්කාර ලඳුන් පිරිලෝකේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ ලොවේ මා හැවිද තුවන්නේ නේක දසුන් මවමින් ළඟ දෙන්නේ මල් කැකුලක් සේ මව් කුස සිටිදා ඔබ තුරුලට මා ගත්තු නිසාවෙන් මගේ ආදර අම්මේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ අසරණ වී මව් කුසට පැමිණිදා උණුසුම මට දුන්නා අම්මේ ආදරයෙන් මා රැකගෙන උන්නේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ සිල් ගුණ දම් රැක මා රැස් කරනා හැම පිනකම අයිතිය ඔබටයි නමෝ බුද්ධාය. අපි කලා නිර්මාණයක් රස විඳිද්දී අපේ අත්දැකීම් සමුදාය මත තමයි ඒ රසය තීව්‍ර වෙන්නේ. මේකට අර වචනයක් කියනවනේ සංජානනය කියලා, perception කියලා කියන්නේ. ඒ සංජානනය ගොඩ නැගෙන්නේ අපේ අත්දැකීම් සමුදාය අපි අහලා කියවලා තියෙන දේවල් මේව ආශ්‍රය කරගෙන. මේ සුමියුරු හැබැයි ඒ සුමියුරු බවටත් එහා ගියපු අර්ථාන්විත ගී පද පෙළහර පිළිබඳ වන්නා වූ විවරණය ඔස්සේ අපි අපේ සංජානනය තීව්‍ර කරගන්නවා. ඒ අපි ධර්ම sannivedanaya ඔස්සේ එහෙම නැත්නම් ධාර්මික කරුණු එහෙම නැත්නම් මේ දර්ශනය බෞද්ධ දර්ශනය මේ ඔස්සේ අපේ සංජානනය දියුණු කරගන්නට තීව්‍ර කරගන්නට අවස්ථාවක් උදා කරගන්නවා. අපිට ඒ සඳහා මඟ කියන්නේ පින්වත් පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ. අපි নমස්කාර පෙරදිරිව වහන්සේ පිළිගන්නවා පින්වත් ස්වාමීන් වහන්සේ. අද දිනේදී අපි මේ සම්නිදර්ශන ගායන පිණිස ආරාධනා කරන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු ගීත 12ම ගායනා කරන්නට වාසනාව ලැබපු ගායන ශිල්පී ඉෂාර වික්‍රමතුංග මහත්මයා. ඒ වගේම වාද්‍ය වෘන්දයේ හැටියට අපි ආරාධනා කර සිටින්නේ අද දවසේදීත් මාත්‍රා තරුණ සංගීත කණ්ඩායමට, මාත්‍රා මානවක කණ්ඩායමට. මේ 12
මව්ගුණ ගීත කෙතෙක් නම් අපි අහලා තියෙනවා. විශිෂ්ට මව්ගුණ ගීත වගේම ඕලාරික මව්ගුණ ගීතත් මේ අතරේ අපේ සිංහල ගීතාවලියේ තිබෙනවා. පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමින් වහන්සේ රචනා කරන මේ ගීතය අපිට වෙනත් ධර්ම අවබෝධයක් සඳහා මඟ කියන හැටි හරි අසිරිමත් කාරණයක් කියලයි මට හිතෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් දිනෝෂ අපේ පින්අතිචාර මේ අවස්ථාවේදී තාම හොඳින් අපි මේ වැඩසටහන අදත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුමයුරු කියන වැඩසටහනත් එක්ක නේද අපි අදත් ඉතින් සම්බන්ධ වෙනවා. අර්ථාන්විත ගීපද පෙළහරක් අදටත් ඔබට මේ ගීතය තුලනොත් ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෑණියන් පිළිබඳව, අම්මා පිළිබඳව තරම් ගීපද සාහිත්‍යයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව දිනුෂ මතක් කරා. සමහර ඒවා ඊටාම ඉහළ මට්ටමේ රචනා, සමහර ඒවා ඕලාරික මට්ටමේ. ඉතින් මේ රචනාව අපිට තියන්න වෙන්නේ ඒ සියලු රචනා අතර ඊටාම විචිත්‍රවත් වූද ඒ වගේම අපිට විශාල වශයෙන් හැඟීම් දනවන සහ සමාජ විවරණයක් සහිත භාවපූර්ණ අර්ථපූර්ණ ඉහළම තලයේ රචනාවක් හැටියට තමයි මේ රචනය සලකන්න පුළුවන්කම තියෙන්නේ. මොකද මෙහි මට මීට කලින් දැන් අම්මා ගැන ලැබුණත් net යුග දහසක උරුමේ මට මදි මුළු සංසාර යුගයේ ඔබව බලා ගන්නට අම්මේ වගේ ගීත අපි අහලා තියෙනවා. අම්මා ජීවන උයන්තරේ නොනිමි දැල්වෙන පහනක නිරන්තරේ ඔබ මට සුවයගෙන. මේ වගේ ගීත අපිට ගොඩක් අහන්න ලැබිලා තියෙනවා. හැබැයි මෙන්න මේ විදියට ඇත්තටම අම්මා ගැන අපට විශාල වශයෙන් හැඟීමක් ඇතිවන, අම්මා ගැන ආදරයක් ඇතිවන, අම්මා ගැන අපිට නැවත නැවත සිහිපත් වෙන, ඒ වගේම අම්මා කියන්නේ කවුද කියන කාරණාවත්, අම්මට අපි කොහොමද සලකන්න ඕන, මේ සියලු දේ මේ ගීතය තුල අපිට ලබලා දෙනවා. ඒ කියන්නේ එදා මෙදා තුර මේ පද රචනාව අපිට ඇහෙන්නේ නැහැ. ඒ පළවෙනි එකෙන්ම පෙන්නනවා මේ සංසාරයේ අසරණ සත්‍යය. සංසාරයේ අසරණ සත්‍යය මව් කුසට එන ආකාරය. අසරණ වී මව් කුසට පැමිණිදා. දැන් අද වෙලා තියෙන්නේ දිනෝෂ මේ අපේ අය කරදඬු උස් වෙලා ආපුවම දැන් හිතාගෙන ඉන්නේ මම තමයි වැඩකාරයා කියලානේ. දැන් අම්මව මතක නැහැ, තාත්තව මතක නැහැ. ඔව් ඒ තමන්ව මෙලවට බිහි කරපු ආදරණීය අම්මව අමතක කරලා අද ලොක්කන් ලොක්කියන්සේ ඉන්න පිරිසක් අද අපිට දකින්න ලැබෙන්නේ. එතකොට ඒ අයට ඊටාම මු르දු ලෙස මොලොක් ලෙස සිහි කරවනවා අසරණ වී මව් කුසට පැමිණිදා. ඔබ දැන් ඔය අහවල් සංස්ථාවේ අහවල් ලොකු මහත්තයා වෙලා හිටියට, අහවල් සංස්ථාවේ ලොකු නෝනා වෙලා හිටියට, එහෙම නැත්නම් මේ විදිහේ මහා නායක කෙනෙක් වෙලා හිටියට, මහා උගතෙක් වෙලා හිටියට, මහා බුද්ධිමතෙක් වෙලා හිටියට, මහා ජනප්‍රිය කෙනෙක් වෙලා හිටියට ඔබ මව් කුසට ආවේ අසරණ වෙලා, අන්ත අසරණ වෙලා ආවේ. උණුසුම මට දුන්නා අම්මේ. එදා මෑණියනි ඔබ මට උණුසුම දුන්නා. මං හිතන්නේ අපිට පුදුම සංවේදී බවක් ඇති කරනවා. මෑණියෝ ගැන පුදුමාකාර විදිහේ කාරුණික හදක් අපිට ඇති කරනවා. ලය තෙත් කරලා දානවා. ඔබේ ලය ගලක් නම් මං හිතන්නේ මේ වදන් මාලාව වලිනුත් තෙත් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි ආකාරයක මෘදු බවක් තියෙනවා නම් මේ ගීතය ඇහෙනකොට ඔබේ ලය තෙත් වෙලා ගිහිල්ලා ඔබට සිහිපත් වෙන්න පටන් ගන්නවා ඔබේ මෑණියෝ. ඔබ හදා වඩාගත්තු ආකාරය. ඔබට කොහොමද එතකොට ඔබ දැන් දකිනවා සමහර විට ඔබ විවාහක කෙනෙක් නම් ඔබගේම ස්වාමි දියණිය ඔබට දාව ඒ ලැබෙන්න ඉන්න දරුවාව මව් කුසේ දරාගෙන ඒ විඳින වේදනාව, ඒ වගේම දුක් දුම්නස් ඔබ දකිනවා. එතකොට ඔබට මතක් වෙනවා අනිවාර්යයෙන්ම මගේ මෑණියෝ මාව මව් කුසේ තියාගෙන මේ විදිහටනේ හැදුවේ. හරියට අර අජාසත් රජුරෝ තාත්තව එදා හිරගෙටක් දාලා කකුල් දෙක පළවලා ලුණු දාලා ගිනි අඟුරු ගොඩේ ඇවිද්දවන අවස්ථාව
තිබුණත් අනිත් පැත්තෙන් එතුමාගේම බිසවට ඒ දරු සම්පත ලැබිච්ච වෙලාවේදී මෙයාගේ අතට දරුවා හම්බ වුණාම මෙයාට මතක් වෙනවා එකපාරටම මගේ තාත්තා මාව හම්බෙච්ච දවසේ මොනතරම් සතුටක් විඳින්න ඇද්ද කියලා දුවගෙන ගිහිල්ලා අම්මගෙන් අහනවා. අම්මේ මගේ තාත්තා මගේ පියමහ රජුරෝ මාව මෙලොවට බිහි වෙච්ච දවසේ කොහොමද හිටියේ කියලා. එතකොට කියනවා පුදුමාකාර සතුටකින් ප්‍රීතියකින් හිටියේ කියලා සේරම විස්තරේ කියනවා. අජාසත්ත කියලා උඹට නම වැටුනේ. උඹ කවදා හරි තාත්තව මරයි. නූපන් සතුරා කියන නමයි උඹට දැම්මේ. මම අවස්ථා ගණනාවක උත්සාහ කරා උඹව මරන්න. හැබැයි ඒ එකකින්වත් මට අවස්ථාව ලැබලා දුන්නේ නැහැ උඹේ තාත්තා. උඹේ තාත්තා උඹව ආරක්ෂා කරලා දවසක් උඹ අඬද්දි අතේ විසප්පු ගෙඩියක් හැදිලා උඹව නලවන්න බැරි වෙච්ච වෙලාවේ තාත්තා ඒ විසප්පුව සහිත ඇඟිල්ල කටට දාලා උරමින් උඹ අඬයි ඇඟිල්ල නතර කරන්න බැරි වෙයි කියලා ඒ ඇඟිල්ල එළියට ගන්න නැතුව උඹව වඩාගෙනමයි රාජසභාවට ගියේ. ඉන්පසුව ඒ තුවාලෙ තිබිච්ච සැරව තාත්තගේ කටට ගියා. තාත්තා ඔබට වේදනාව වෙයි කියලා ඇඟිල්ල එළියට ගන්න නැතුව ඒ සැරව ගිල්ලා. මෙහෙම කියද්දී අජාසත්තට දරා ගන්න බැරුව ගියා. මහා හයියෙන් කෑ ගහගෙන නවත්තපියව ඔය වැඩේ කියලා අර සිර මැදිරියට ගියා. ඒ වෙනකොටත් බිම්බිසාර මහරජුරෝ අභාවයටපත් වෙලා. අන්න ඒ වගේ දැන් මම ඔබව අතීත කතා පුවතකට අරන් ගියේ පිය කෙනෙක් ගැන. නමුත් මෑණියෝ ගැනත් ඒ විදිහටම ඔබට සිහිපත් වෙනවා, චිත්ත රූපම වෙනවා. එහෙනම් මගේ මෑණියන් මට මේ විදිහට නේද සරණ උනේ. මම මේ සංසාරේ ආපු අසරණ මට සරණ වෙලා මව් කුස දීලා මාව හදා වඩා ගත්තානේ අම්මේ. උණුසුම දුන්නානේ අම්මේ කියලා. අර අම්මේ කියන වචනය කොයිතරම් මිහිරිද, ඒ වගේම සිත් ගන්නාසුළුද, ඒ වගේම අපිට මොනතරම් හැඟීම් දනවනවද. හැම දෙයකටම අපි කියන්නේ තාත්තේ කියලා නෙමෙයිනේ. දුකක් වේදනාවක් ආවම අම්මේ කියලා කියන්නේ. ආදරයෙන් මා රැකගෙන ඔබමය මාගේ ඉෂ්ට දේවතාවි. ආදරයෙන් මා රැකගෙන උන් ඔබමයි මාගේ ඉෂ්ට දේවතාවි. මට මතකයි අපේ ගායන ශිල්පී ඉෂාර මහත්මයාත් සඳහන් කරනවා බොහෝ වෙලාවක ගීතයක දක්නට නොලැබෙන වචනයක් කියලා මේ ඉෂ්ට දේවතාවි කියන වචනේ. මොකද ඒක ගායනා කරනකොටත් ටිකක් පොඩි අපහසුයක් තියෙනවා. නමුත් උන්වහන්සේ මේ වචනය තමයි යොමු කරලා තියෙන්නේ. මේ වචනේ යොදලා තියෙනවා අම්මා කියන්නේ මගේ ඉෂ්ට දේවතාවි. මොකද ඊට වඩා වචනයක් එතෙන්ට දාන්න විදියක් නැහැ. ඊ තරම් ශ්‍රේෂ්ඨ උත්තමාවිය ඔබමය මාගේ ඉෂ්ට දේවතාවි මගේ ආදර අම්මේ. එතකොට අසරණ වී මව් කුසට පැමිණි මට සරණ වුණු මාගේ ඉෂ්ට දේවතාවිය ඔබයි අම්මේ. නව අර්ථකථනයක්, නව රසවින්දනයක් සහ ඔබට නැවත නැවතත් මේ මෑණියන්ගේ ගුණ කදම්බේ සිහි කරගෙන ඔබට වැරදිලා තියෙනවා නම් අලුතින් පටන් අරගෙන අම්මට සැලකීමට පටන් ගන්න, තාත්තට සැලකීම පටන් ගන්න හිතෙන මොහොතයි මේ. අපි මේ පද ටික ඉෂාර මහත්මයාගෙන් අහලා බලමු. අසරණ වී මව් කුසට පැමිණිදා උණුසුම මට දුන්නා අම්මේ. ආදරයෙන් මා රැකගෙන උන්නේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවි. මගේ ආදර අම්මේ. දැන් පළවෙනි පදමාලාව ඇහෙනකොට මෑණියන් පිළිබඳව පුදුමාකාර ආදරබර හැඟීම්, සංවේදී හැඟීම්,
අපිට ජනනය කරනවා. හැබැයි දෙවැනි පදමාලාවට එනකොට දැන් පළවෙනි පදමාලාවේ ඊටාම ශ්‍රේෂ්ඨ වූ උතුම්ම අර ලොවට උතුම්ම වූ ලඳ ලොවම උවම් කළ ඒ උතුම්ම ලඳ අම්මා. දෙවන එකට එනකොට උන්වහන්සේ ලස්සනට ඒ කන්ට්‍රාස්ට් නැත්තම් ඒ විරෝධාර්ථය පෙන්නනවා. ඒ වගේ ශ්‍රේෂ්ඨ මෑණිවරු අතර ඉන්නවා විශේෂයෙන්ම මේ කාලේ වගේ කාලෙකදී තමන්ගේ ආදරණීය බිලින්දාව විනාශ කරන මව් කුසට ආවට පස්සේ මව් කුසෙන් එළියටවත් එන්න අවසරයක් දෙන්නේ නැතුව පාපී විදියට ඒ දරුවන්ව නසනා වූ ඊටාම අසත්පුරුෂ කාන්තාවොත් ඉන්නවා කියන ඒ කාරණාව පැහැදිලි කරනවා. එතකොට සමාජ යථාර්ථය ඉදිරිපත් කරන්නේ ලංකාව වගේ රටක් අද වෙනකොට මේ ගබ්සා කිරීම අතරින් අංක 1ට වගේ කියන්නේ ජනගහනයත් එක්ක බලනකොට විශාල මට්ටමකටපත් වෙලා තියෙනවා. එතකොට පහුගිය කාලේ මේක ඊටාම ආందోලනාත්මක සිද්ධියක් වුණා. ඒ වගේ තත්ත්වයක් තිබෙන්නේ මේ සමහර අය මං හිතන්නේ වර්තමානයේදී අවබෝධයක් නැති අත්දැකීම් නැති සමහර ගැහැණු ළමයි විශේෂයෙන්ම නියම වයසට සුදුසු වයසටපත් නොවි විවාහ වීම නිසා සමහර වෙලාවට ඒ අයට වෙන යම් යම් කරදර නිසා මේ නිසා තමයි සමහර අයගෙන් මේ වගේ භයානක අපරාධ සිද්ධ වෙන්නේ. ඒ නිසා ලේසි වෙන්නේ නැහැ මේ අපරාධය. විශේෂයෙන්ම මේ දරුවෙක් මනුස්ස ලෝකයක් ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. ඊටාම දුර්ලභ දෙයක්. දුර්ලභංච manussත්තං දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් කවුරු හරි නසන්න උත්සාහ කරනවා නම් ඒක අන්ත පාප කර්මයක්, දරුණු පාප කර්මයක්. නිසා ඒ පාප කර්මයට යොමු වෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. නුරා සිතින් කැළඹුණු ආලය මැද. මේ ආලය තුල තියෙන්නේ අර ඊටාම ශ්‍රේෂ්ඨ ආදරයක් නෙවෙයි. නුරා සිතින් නැත්තම් රාගය මුල් කරගත්තු ඒ තමන්ගේ සිත කලඹවාගත්තු ඒ වගේ කාන්තාව අන්තිමේදී අර අකලට තමන්ගේ කුසට දරුවෝපත් මේ පැමිණෙනවා. අකලට බිලිඳුන් කුසට ඇවිත්. ඒ නිසා මේ தත්ත්වය ඊටාම දැවැන්ත ලෙස තියෙනවා. මට මේ වෙලාවේ සිහිපත් වෙනවා අතිපූජනීය ගංගොඩවිල සෝමහාමුදුරුවොත් මීට වසර ගානකට පෙර මතක් කළා මේ යන රැල්ල මේ කාම රැල්ල මේ විදියට ගියොත් අවුරුදු 10ට වැඩි ලංකාවේ ඉන්න සියලුම ගෑනු දරුවන් අනිවාර්යයෙන්ම මේ පාප කර්මයේ කරයි කියලා උන්වහන්සේ පැහැදිලි කරා. ඒ නිසා අපේ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු හාමුදුරන් වහන්සේ ඊටාම ඉහළින් මං හිතන්නේ මේ කාරණාව දැකලා උන්වහන්සේ මේ කරුණ පිළිබඳව ඊටාම දැඩි අවධානයක් යොමු කරලා මේ අහිංසක දරුවන්ව බේර ගන්නට ඕන එක පැත්තකින් බොහෝ වෙලාවට මේ වඳ වෙලා යන්නේ අපේ සිංහල ජාතිය අපේ සිංහල බෞද්ධ දරුවෝ වැඩිපුරම මේ ඉරණමටපත් වෙනවා. ඒ නිසා මේ දරුවන්ව බේර ගන්න ඕන. ඒ වගේම මේ කාන්තාවන් කරන්නා වූ මේ දරුණු පාප කර්මෙන් ගලවන්න ඕන කියන මේ කරුණු සියල්ලම කැටි වෙලා තියෙනවා මේ විවරණය තුල. ඒ නිසා මේ ගීපද මාලාව කාට හරි ඇහෙනකොට ඒ වගේ දරුණු පාප කර්මයක් කරන්න කවුරු හරි හිතනවා නම් මං හිතන්නේ එයාට ඒකෙන් ගැලවෙන්න හිතෙනවා. අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී උන්වහන්සේට විශාල පිනක් අත්පත් වෙනවා මේ පදමාලාව රචනා කිරීම තුළින්. මොකද හැම ගීතයකම දිනෝෂ මේ කාරණාව අපිට හම්බ වෙලාම නැහැ. දැන් අම්මා ගැන අපිට පුදුමාකාර විදිහේ හැඟුම් සමුදායක් ඇති කරනවා. හැබැයි මේ ගීතයේදී අම්මා කියන වචනය හැම කාන්තාවකටම දෙන්න බෑ. එවැනි පාපකාරී අයත් මේ සමාජයේ ඉන්නවා කියන මේ යථාර්ථය උන්වහන්සේ ඊටාම පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඒකයි මේ ගීතයේ තියෙන විශේෂත්වය. ඒ නිසා අර රවට්ටලා ඒ ගුණවත් වූ මෑණියෝ ගැන විතරක් කතා කරන්නේ නැතුව අසත්පුරුෂ වූ පාපතර වූ අම්මා කියන නමින් පෙනී සිටියට මේ අය අම්මලා නෙමෙයි කියන මේ කාරණාව පැහැදිලිව පෙන්නනවා.
මට මේ වෙලාවේ සීපත් වෙනවා දැන් අර මෑණි කෙනෙක් ගැන කියනකොට නන්දා මාලනීය ගායනා කරපු ගීතයකුත් මට මතක් වුණා මේ දිනුෂ. මට මව් පදවිය ලැබුණු දිනේදී නුඹේ අගේ මට දැනුනේ අම්මේ නුඹේ අගේ දැනුනේ. ඒ නිසා ඒ වගේ පෞකාර ලඳුන් පිරි ලෝකයක ඔබමය මාගේ ඉෂ්ට දේවතාවි මගේ ආදරාම්මේ. ඔව්. එතකොට මව් පදවිය ලැබුණු දවසේ නුඹේ අගේ මට දැනුණා වගේ මේ පෞකාර ලෝකේ පෞකාර අම්මලා කියන නමින් පෙනී සිටින අය ඉන්න ලෝකයක මාව ආරක්ෂා කරගෙන මට එවැනි භයානක ඉරණමකටපත් නොකොට අනේ මාව රැකගෙන මට ජීවිතේ දුන්නනේ අම්මේ. ඔබට ඕනනම් තිබුණා නේද ඒ වගේ කරන්න? මේ පෞකාර අම්මලා වගේ මාව නසන්න තිබුණානේ. මට කිසි ශක්තියක් නැහනේ. මම අහිංසක මස් පිඬක් විතරයි මේ මව් කුසට ආපු. එතකොට එය සෝදලා දාන්න තිබුණා. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඇබෝෂන් කියලා. ඒ ගබ්සා කිරීමක් කරලා මාව වනසන්න තිබුණා. හැබැයි අම්මේ ඔබ එහෙම කරේ නැහැ. ඒක හින්දායි මම ඔබට කියන්නේ ඔබ මගේ ඉෂ්ට දේවතාවී කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ යථාර්ථය ඊටාම ගැඹුරින් එලි කරනවා. ඒ වගේම අපිට සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. ඔබ අම්මා කෙනෙක් නම් ඔබ සැබෑ අම්මා කෙනෙක් නම් කවදාවත් මේ වගේ පව්කාර වැඩක් කරන්න එපා. එය සසර පුරාවට ඔබ පසුපස්සේ ඇවිල්ලා දැඩි විපාක දෙන දරුණු අපරාධයක්. ඒ නිසා මේ මනුස්ස ලෝකයකට හරිම අමාරුවෙන් කෙනෙක් පැමිණෙන්නේ ඒ කෙනාව ආරක්ෂා කරන්න. ඉතින් මගේ අම්මේ අනේ අම්මේ ඔබ නම් එය හරියටම ඉෂ්ට කරා. ඒ නිසා ඔබ ඉෂ්ට දේවතාවියක් අම්මේ කියලා මේ පදමාලාව ලස්සනට රචනා කරලා තියෙනවා. අපි යමු මේ පදමාලාවත් ලස්සනට ඉෂාර වික්‍රමතුංගයන්ගේ හඬින්. සිතින් කැලඹුණු ආලය මැද අකලට බිලිඳුන් කුසට හැවිත් මව්සෙනෙහස ඉල්ලා හඬනා විට ඒ බිලිඳුන් පුස තුලදිම නසනා පව්කාර ලඳුන් පිරිලෝකේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ. සුපින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ගීතය ඔස්සේ මාතෘත්වය පිළිබඳ පුළුල් චිත්‍රයක් පුළුල් වාක් චිත්‍රයක් මවා පෙන්නනවා අප හමුවේ. එපමණක් නොවේ අපිට සිංහල ගීතාවලියේ මෙතෙක් හමු නොවන මානයකින් මෙතෙක් අත් නොදුටු මානයකින් මාතෘත්වය පිළිබඳව වර්ණනා කිරීමක් අගය කිරීමක් පැසසීමක් මේ පදවැල තුල අපිට දක්නට පුළුවන්. දැන් ඊළඟට තියෙන වචන ටික පින්වත් ස්වාමීන් වහන්සේ විස්තර කරાવી බලන්න මොකද කියන්නේ කියලා. අපි මේ ලෝකෙ මෙහි යනවා එක එක සෙල්ලම් දානවා. හැබැයි අම්මේ එදා හරියට මල් කැකුලක් වගේ ඔබ මම ඔබේ කුසට නොගත්තනම් මේ සෙල්ලම් අපි කොහොම දාන්නද? හරි ලස්සන කල්පනාවක් නේද පින්වත් ස්වාමීන් වහන්සේ? ඔව් අනිවාර්යයෙන්ම. මට ඒකම ඒ පදමාලාවට එන්නේ ඉස්සෙල්ලා මට හිතුණා දැන් ඉස්සෙල්ලා පදමාලාවේ කරුණු පිළිබඳව තව වචනයක් දෙකක් හරි කියන්න ඕන කියලා. මොකද උන්වහන්සේ මේ නූතන සමාජයේ අසරණ මේ ගෑනු ළමයි අවබෝධයකින් තොරව සමහර පෙම් සම්බන්ධතාවල පැටලිලා අපරාධ අයාලේ ජීවිත නැති කරගන්න හැටි ජීවිතේ විනාශ කරගන්න හැටි අනිත් පැත්තෙන් තවත් ජීවිත වනසන හැටි මේ සේරම මේ කතාවේ තියෙනවා දිනුවිෂ. ඔව් දැන් මේ නුරාසිතින් කැළඹුණු ආලය මැද කියන තැන නූතන සමාජයේ අසරණ ගෑනු ළමයි අනවබෝධයෙන් සමහර පාපතර පුජ්‍යලයන්ට දැන් මෙතන ඇත්තටම කියනවා නම් එවැනි ගෑනු ළමයිව අසරණ කිරීම කරන්නේ කවුද කියන මේ කාරණාවත් මෙතන පෙන්නනවා. මේ රවට්ටන සමාජයක් තියෙන නිසා දරුවනි පින්වත් ගෑනු දරුවනි ඔබ ඒවට අහු වෙන්නත් එපා. ඒ කතාවක් තියෙනවා මෙතන. එහෙම වුණාම ඔබට සමාජයට මුහුණ දෙන්න බැරුව ගියාම ඔබ අන්තිමේ කෙලවර කරන්නේ කොතනින්ද?
අහිංසක දරුවෙක්ගේ ජීවිතේ නැසලා. එතකොට ඔබට මේ ජීවිතේදීත් ඔබ අමාරුවටපත් වෙනවා. අනිත් පැත්තෙන් පරලොව ඔබට දුගතියටපත් වෙන වැඩපිළිවෙලකට යනවා. ඒ නිසා මේක ලේසි වෙන්නේ නැහැ, මහා භයානකයි. දරුවෙක්ගේ ජීවිතේ නැසනවා කියන්නේ ඔබට සමහර විට ඊළඟ අවස්ථාවකදී ඔබ සැබෑ ලෙස විවාහ වෙලා දරු සම්පතක් බලාපොරොත්තු වෙනකොට ඔබ බලාපොරොත්තු වන දරු සම්පත ඔබට නැති වෙලා යනවා. ඒ කරුණු සේරම මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා මේ පදමාලාව මම නැවතත් ඒකයි අවධාරණය කරේ. හැම කෙනෙකුටම පුදුමාකාර වටිනාකමක්, දෙමව්පියන්ටත් මේකේ පණිවිඩයක් දෙනවා තමන්ගේ ආදරණීය ගෑනු දරුවාව ආරක්ෂා කරන්න, පිරිමි දරුවන්ට උපදෙස් දෙන්න, විශේෂයෙන්ම යහපත් ලෙස ජීවත් වෙන්න කියලා, ප්‍රාණඝාතයෙන් වළකින්න, ඒ විශේෂයෙන්ම මනුෂ්‍ය ඝාතනයෙන් වළකින්න, මේ සේරම පණිවිඩ ටික ලස්සනට මේ පදමාලාවේ මීට කලින් අපි අහපු පදමාලාවේ අහන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි දිනුෂ මතක් කළා වගේ නැවත සුන්දර වදන් මැලකට අපිව ගෙනියන්නේ. මිනිස් ලෝයේ මා ඇවිද දුවන්නේ. දැන් මේ අපිට මැවිලා පේනවා චිත්ත රූප වශයෙන් චූටි දරුවෝ අනේ හෙදුවනවා මෙහෙදුවනවා කිචි කිචි ගාලා කෑ ගහනවා hina වෙනවා. නේක දසුන් මවමින් රඟ දෙන්නේ. දැන් පොඩි කාලේ ඉඳලා එක එක විදියට තමන් වැටි වැටි නැගිටලා ඉතින් අර සමහර ගීතත් මතක් වෙනවා මේ වැටි වැටි නැගිටින මගේ පුංචි පුතා හැංගුණාදෝ වගේ කියලා අපි අහලා තියෙනවා පොඩි කාලේ. එතකොට ඒ වගේ මේ චූටි පුතා මේ චූටි දුව මේ බෝනික්කියෙක් වගේ අර හේදුවනවා මෙහෙ දුවනවා. හැබැයි එහෙම දුවන මේ දරුවා මේ දියණිය මේ පුතණුවන් මව් කුසට ආවේ මල් කැකුලක් වගේ. ඒ වචනය මල් කැකුල හරිම ලස්සනයි, අලංකාරයි, පියකරුයි, ප්‍රසන්නයි, මිහිරි මල් කැකුල. ඒ කියන්නේ මල පිබිදෙන්න ඉස්සෙල්ලා මල් පොහොට්ටුවක් වගේ. මල් පොහොට්ටුව මව් කුසේ සිටියේදා ඒ මව් කුසේ සිටියේ කොහොමද? ඔබ තුරුලට මා ගත්තු නිසාවෙන්. ඔබ මාව තුරුල් කරගත්තු හින්දානේ. ඒ කියන්නේ ඔබ මට ඉඩ දුන්නු නිසානේ ඔබේ මව් කුස. එතකොට ඔබ මව් කුස මට දුන්නා කියන එක උන්වහන්සේ පෙන්වන්නේ ඔබ තුරුලට ගත්තා කියලා. ඒ කියන්නේ එතනත් හරි ලස්සනයි එතන. ඒ කියන්නේ දරුවාට අවස්ථාව සලසලා දෙනවා කියන එක මේ තාම දරුවා ඉපදිලා නැහැ මල් කකුල. ඒ කියන්නේ මේ දරුවා මව් කුසේ පිළිසඳගෙන ඉන්නවා. ඔබ මාව තුරුලට අරගෙන තියෙන. ඒ කියන්නේ මව් කුසට අරගෙන. ඉපදිලා තුරුල් කරගන්නව නෙමෙයි, ඉපදෙන්න ඉස්සෙල්ලාම තුරුල් කරගත්තා. හරිම ලස්සන සාහිත්‍යයක් එතන තියෙනවා. ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදරාම්මේ. ඒ නිසා ඔබයි මගේ ඉෂ්ට දේවතාවිය. ඉතින් ඔබ බලන්න ඒ ඉෂ්ට දේවතාවියට ඔබ හරියට සලකනවාද කියලා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ဒုတိ කත සූත්‍රයේදී දේශනා කරනවා යම් දරුවෙක් තමන්ගේ අම්මට තාත්තට හරියට සලකන්නේ නැත්නම් ඒ දරුවාට අනිවාර්යයෙන්ම නිරේට යන්න සිද්ධ වෙනවා කියලා. ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ වන විට තමන්ගේ අම්මව අමතක කරලා ඉන්නවා නම්, තාත්තව අමතක කරලා ඉන්නවා නම් ඔබට එහි වන්දිය ගෙවන්න වෙනවා. සමහර අය මේවා හිතන්නේ නැහැ. තමන්ට අමතක වෙනවා විවාහයටපත් වුණාට පස්සේ. සමහර අයට මේ ලොකු වෙන්නේ කාවද? විවාහ වුණාට පස්සේ. පුංචි කාලේ ඉඳලා තමන්ව රැකබලාගෙන මව් කුසට අවසර දීලා මේ රැකබලාගෙන පෝෂණය කරලා මේ හදපු වඩපු මේ මෑණියන්ව නෙමෙයි මතක් වෙන්නේ. තමන්ගේ ස්වාමි දියණිය තමයි ලොකු කරගන්නේ. ඒ තමන්ගේ ස්වාමි දියණිය ලොකු කරගෙන අර ආදරණීය අම්මට වෙනස්කම් කරනවා. සමහර මේ අසත්පුරුෂ පුතාලා, ඒ වගේම අසත්පුරුෂ දුවලා අර ස්වාමියාව මුල් කරගෙන ආදරණීය අම්මට වෙනස්කම් කරනවා. තාත්තට වෙනස්කම් කරනවා. දැන් මේ අම්මා තාත්තා දෙන්න ගැනම අපිට සිහි වෙනවා මේ ගීතය අහනකොට. ඒ නිසා ඒ මාගේ ඉෂ්ට දේවතාවිය ඔබමයි අම්මේ කියන කාරණාව ඔබ සිහි කරගෙන අම්මට තාත්තට හොඳට සලකන්න කියන අදහසත් මේ ගී පද මාලාව ඇතුලෙන් අපිට ලැබලා දෙනවා. එහෙනම් අපි මේ ගී පද මාලාවත් රස විඳමු අපේ ශාර වික්‍රමතුංගයන්ගේ මිහිරි හඬින්. ලොවේ
මා හැවිද තුවන්නේ නේක දසුන් මවමින් රඟ දෙන්නේ මල් කැකුලක් සේ මව්කුස සිටිදා ඔබ තුරුලට මා ගත්තු නිසාවෙන් මගේ ආදර අම්මේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ. මම මීට පෙර ඔබට පැහැදිලි කරා මේ ගීතයේ එක පැත්තකින් අපේ මාතෘත්වය මෑණියන් පිළිබඳව පුදුමාකාර විදිහේ විවරණයක් ලැබලා දෙනවා වගේම මෑණියන්ට අපි සලකන්නට ඕන කියන මේ කරුණු කාරණා සියල්ලම ලැබලා දෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් උන්වහන්සේ අපට මෑණියන් පිළිබඳව මේ අම්මට අනේ අපේ කරුණාව, දයාව, අනුකම්පාව මේ සිටිවිලි යොමු වෙන්නට ඕන නේද කියන කාරණාව ඉදිරිපත් වෙනවා. මේක අර දිනෝෂ මේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී කියන වදන වගේම මේ මගේ ආදර අම්මේ කියනකොට පුදුමාකාර විදිහේ හැඟීමක් අපිට ඇති වෙනවා අම්මා පිළිබඳව. මගේ ආදර අම්මේ. වට අපිට මේ ගීතයක දැන් අනිකුත් පද රචනාවල මේ විදිහට නෙමෙයි තියෙන්නේ. මේ පද රචනාවේ තමයි මේ අප හැමෝටම හුරු පුරුදු වචනයක් මේ ඉදිරිපත් වෙන්නේ. අම්මේ. මම හිතන්නේ අපේ අනිත් ගීතවල මේ එහෙම අම්මේ කියලා ආමන්ත්‍රණේ නැහැ. මේක තමයි තියෙන්නේ මගේ ආදර අම්මේ. හරිම සරලයි, ඒ වගේම සුගමයි, ඒ වගේම යථාර්ථවාදී. කතා කරන භාෂාවෙන්මයි මගේ ආදර අම්මේ. මගේ අම්මේ. දැන් සමහරව එහෙමයි කතා කරන්නේ මගේ අම්මේ කියලා. ඉතින් ඒකම තියෙනවා මේකේ. හැමෝටම සිතට කාවදින විදියට ලයාන්විත බස්වහරකින් අම්මගේ ගුණේ සිහිපත් කරගෙන අපිට ඉදිරිපත් කරනවා. නිසා ඔබ අම්මට සලකනවද කියලා බලන්න දැන් විමර්ශනය කරලා. ඔබගේ තාත්තට සලකනවද කියලා බලන්න. විශේෂයෙන්ම බතෝ නේසම් බරිස්සාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිගාලෝවාද සූත්‍රයේදී අම්මලට තාත්තලට සලකන්න ඕන මෙහෙමයි. පෝෂණය කරන්න ආහාර පාන වලින් පුංචි කාලෙදී පොඩි කෑමක් හම්බ වුණත් අම්මා ඒක ඉනේ ගහගෙන ඇවිල්ලා උතාගෙන ඇවිල්ලා තමන් කන්න නැතුව දරුවන්ට තමයි දුන්නේ. අර වෙරළු ගෙඩිය හරියටකට කපාගෙන කිව්වා වගේ මේ පොඩි වෙරළු ගෙඩියක් හම්බ වුණත් අම්මා ඒකත් ගේන්නේ දරුවාට. ටොපියක් හම්බ වුණත් අම්මට ගේන්නේ. කේක් කෑල්ලක් හම්බ වුණත් ඒකත් මේ සමහරලාට මගුල් ගෙදරකට ගිහිල්ලා ඒකත් අරන් එනවා දරුවට. ඒ විදිහට තමයි මේ අම්මා අපිව පෝෂණය කරේ. තාත්තා අපිව පෝෂණය කරන්නේ. එතකොට මේ අම්මා තාත්තව පෝෂණය කරන්න බතෝ නේසම් බරිස්සාමි. සමහරලාට අද විවාහ වෙලා ඔබ මැක්ඩොනල්ඩ් එකෙන්, චයිනීස් රෙස්ටුරන්ට් එකෙන් එහෙම කනකොට අම්මලා තාත්තලා හැමදාම පරිප්පුයි බතුයි සම්බෝලයි. සම්බෝලයි බතුයි පරිප්පුයි. එහෙමයි මෙනු එක මාරු වෙන්නේ. ඒ එකම එක තමයි අන්තිමේ කිරියෝදී බතුයි. අරගොල්ලෝ එක පාට හොඳට ඇඳගෙන බලන් දෙපේ වාහනේට නැගලා ගිහිල්ලා කෑම කාලා එන හැටි. එහෙම නැත්නම් කෙලින්ම මේගොල්ලෝ නිවාඩුව ගතකරන අම්මලා මේ ගෙදරට වෙලා දුප්පත් පැල්කොටේ ඉන්නකොට මේගොල්ලෝ බැංකොක් වලට ගිහිල්ලා නිවාඩුව ගත කරලා ඉන්නේ. එහෙමයි සමහර දරුවෝ කටයුතු කරන්නේ. ඒ නිසා ඔබ හරියට අම්මට තාත්තට කෑම ටිකවත් දෙනවද කියලා බලන්න. සමහරු අම්මලා තාත්තලා මැරුණාට පස්සේ ඊට පස්සේ තමයි දානෙ දෙන්න පටන් ගන්න. එතකොට හොඳට රසවත් ආහාර හදහද එතකොට පූජා කරන්න අනිත් අයට සංග්‍රහ කරන්න පටන් ගන්නවා. හැබැයි ජීවත් වෙලා ඉන්න කාලෙදී අම්මට තාත්තට සලකන්නේ නැහැ. එතකොට තමයි අපිට උනත් ගෙනල්ලා බෙදන්නේ අපේ අම්මා මේවා කන්න කැමතියි ස්වාමීන් වහන්සේ. අපේ තාත්තා මේවා කන්න කැමතියි කියලා. ඉතින් අම්මයි තාත්තා ඉන්න කාලේ දෙන්න එපෑ. ඔව් බතෝනේ සම්බරිස්සාමි. කිච්ඡන්නේ සංකරිස්සාමි. ඒ අයගේ කුදුමහත් කටයුතු කරන්න. කුලවංශන්ට අපෙස්සාමි. ඒ අයගේ පවුලේ ගෞරවය ආරක්ෂා කරන්න. දායජ්ජම් පටිපජ්ජාමි. Tamanට ලැබුණු දායාදේ ආරක්ෂා කරන්න. සමහරු දායාදේ නැති කරලා දානවා. Tamanට ලැබිච්ච ඉඩකඩම් විකුණලා දානවා. ඒවා සේරම විනාශ කරලා දානවා. අතචපන පේතානං කාලගතානං දක්කිනං අනුපදස්සති. අවසාන වශයෙන් මිය පරලෝකියාට පස්සේ තමයි පින් අනුමෝදන් කරන්නට ඕන කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ කරුණොත් අපිට සිහි කැඳවනවා මේ අම්මා ගැන මේ රචනා වෙච්ච ගීතය අහගෙන ඉන්නකොට.
ඒ නිසා අවසාන වශයෙන් අපේ කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු හාමුදුරන් වහන්සේ උන්වහන්සේ පැවිදි උන්වහන්සේ නමක් නිසා තමන්ගේ අම්මට මෙන්න මෙහිමයි මම සලකන්නේ කියලා අදහස ඉදිරිපත් කරනවා. සිල් ගුණ දම් රැක මා රැස් කරන හැම පිනකම අයිතිය ඔබටයි. එය හැමෝටම පොදුයි. නමුත් උන්වහන්සේ විශේෂිත කරලා පෙන්නනවා මම අද පැවිදි වෙලා මේ ආරක්ෂා කරන සියලු සීලය, ඒ සිල් රැකීමෙන් ලැබෙන පින, ධර්ම ප්‍රචාරයෙන් ලැබෙන පින, ඒ සියලු දේම අයිතිය අම්මේ ඔබටයි. ඒ වගේ ඔබ කරන්නා වූ සියලු කටයුතු වල අයිතිය අම්මට. ඒ නිසා ඔබ මේ පින අම්මට දෙන්න. අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ සලකන්න, මිය පරලෝ ගියාට පස්සේ සලකන්න, ඔබගේ තාත්තවත් එහෙම සිහිපත් කරන්න. ඒ නිසා ඒ සියලු පිනේ අයිතිය ඔබටයි කියලා අවසාන වශයෙන් මෙහි මේ ගීතයේ ඒ උච්චතම අවස්ථාව. මොකක්ද අවස්ථාව? මගේ සියලු පින්වල අයිතිය අම්මේ ඔබටයි. ඔබ නිසානේ මම මෙලොව බිහි වුනේ. ඔබනේ මාව තුරුලට ගත්තේ මල් කැකුලක් වගේ. ඒ නිසා ඔබටයි අයිති. ඒ නිසා මාගේ ඉෂ්ට දේවතාවිය අම්මේ ඔබයි. ඔබ තමයි මගේ ආදර අම්මේ කියලා මේ ගීතය අවසන් කරනවා. ඒ නිසා මේ ගීතය රස විඳපු කෙනෙක්, සවන් දීපු කෙනෙක් තමන්ගේ අම්මා ගැන නැවතත් සිහි කරගන්න, තමන්ගේ අම්මට තමන්ගෙන් අතපසු වෙලා යමක් තියෙනවා නම් අදම අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව අරගෙන ඒ සියලු අතපසු වීම නැති කරගෙන අම්මට සලකන්න. ඒ වගේම තාත්තට සලකන්න, දෙමව්පියන්ට සලකලා ඒ තුලින් ඔබට සුගතියටපත් වෙන්න පුළුවන්. මාතා පිතු උපට්ඨාන මංගල සූත්‍රයේ, පත්තකම්ම සූත්‍රයේ සඳහන් කරන්නේ අප විසින් උපේන මුදලින් පළවෙනි කොටස තමාගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරන්න, පෝෂණය කරගන්න, දෙවෙනි කොටස කෙලින්ම අම්මට තාත්තට, තුන්වෙනි කොටස තමයි අඹදරුවන්ට. ඒ නිසා හැමතැනම ඔබ මතක තියාගන්න පළමුවෙන්ම මාතා පිතු උපට්ඨානං, ඊට පස්සේ තමයි පුත්තදාරස්ස සංඝහෝ. ලංකාවේ අය පුත්තදාරස්ස සංඝහෝ ඒක මාතා පිතු උපට්ඨානං සමහරලාවට 2 3 4 5 6 8 9 10ටත් යනවත් දන්නේ නැහැ. ඇත්තෙම නැති තත්වයකුත් තියෙනවා. ඒ නිසා ওই ටික තේරුම් අරගෙන තමන්ගේ ඉෂ්ට දේවතාවිය ආදර අම්මේ මට ඔබමයි ඒ ආදර අම්මේ ඉෂ්ට දේවතාවිය. අපි සවන් දෙමු අවසාන පද රචනයත්. අසරණ වී මව් කුසට පැමිණිදා උණුසුම මට දුන්නා අම්මේ. ආදරයෙන් මා රැකගෙන හුන්නේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී. මගේ ආදර අම්මේ. සිල් ගුණ දම් රැක මා රැස් කරනා හැම පිනකම අයිතිය ඔබටයි. සුපින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් විරචිත මේ මහරු මව්ගුණ ගීතේ අරුත් නිරුත් අපිට පහදා දුන් පින්වත් පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට අපි මේ ධර්ම දානමය පින්කමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මව්ගුණ ගීතය අපි නැවත නැවතත් මුමුණාවි. ඒ මුමුණන්නට අපිට ඉඩහසර සැලසෙන්නේ ඊ타ත්ම භක්තියෙන් යුතුව මේ ගීතය ගායනා කළ නිසා ගායන ශිල්පී ඉෂාර වික්‍රමතුංගයන්, ඒ වගේම මාත්‍රා සංගීත කණ්ඩායම, මාත්‍රා වාද්‍ය වෘන්දය, ඒ තරුණ මානවකයන් මේ ගීතයට ඊ타ත්ම සංයමයෙන් සංගීතය සැපෙවුවා. අපි ඔවුන්ටත් පින් අනුමෝදන් කරනවා. සක්වල එතරට ඇසෙන අනන්ත අයතට දැනෙන මුළු මිහිතලයම කම්පා කරවන එකම හඬ සම්මා සම්බුදු අම්මාවරුන් වෙනුවෙන් උපහාර වශයෙන් සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ රචනා කරපු මේ ගීතය උපහාර වෙන බව අපි යලිදු සිහිපත් කරනවා. ඔබට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසරණ වී මව් කුසට පැමිණිදා
උණුසුම මට දුන්නා අම්මේ ආදරයෙන් මා රැකගෙන උන්නේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ සිතින් කැළඹුණු ආලය මැද අකලට බිලිඳුන් කුසට හැවිත් මව්සෙනෙහස ඉල්ලා හඬනා විට ඒ බිලිඳුන් පුස තුලදිම නසනා පව්කාර ලඳුන් පිරිලෝකේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ ලොවේ මා හැවිද තුවන්නේ නේක දසුන් මවමින් ළඟ දෙන්නේ මල් කැකුලක්සේ මව්කුස සිටිදා ඔබ තුරුලට මා ගත්තු නිසාවෙන් මගේ ආදර අම්මේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ අසරණ වී මව් කුසට පැමිණිදා උණුසුම මට දුන්නා අම්මේ ආදරයෙන් මා රැකගෙන උන්නේ ඔබමය මාගේ ඉෂ්ට දේවතාවී මගේ ආදර අම්මේ සිල් ගුණ දම් රැක මා රැස් කරනා හැම පිනකම අයිතිය ඔබටයි මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.